අයිබෝවන් ඔබ මෙතන සිට ජාතික රූපවාහිනී දිවාපුවත් විකාශය සමගින් මම සංජීවනී නාවලගේ පළවෙනි අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ග්‍රෑන්ඩ් පාසේදී අත්අඩංගුවට. ඇගේ බැංකු ගිණුම් වලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු. පාතාලය මත්වදුර සහ සංවිධානාත්මක අපරාධ රටින් මුළුමනින්ම තුරන් කරන බව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි. මහනුවර ප්‍රදේශ කිහිපයකට ඇසුණු කම්පන තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක්. කෝට්ටේ වාර්ෂික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ අනුරගම ප්‍රදේශයට ඊයේ රාත්‍රී ඇසුණු ශබ්දය භූකම්පනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. කෙසේ වුවද සිදුවීමෙන් නිවාස කිහිපයකට සුළු හානි සිදු වෙති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රී 8:35ට පමණ අනුරගම සිංහාරගම මයිලපිටිය සහ තවත් ප්‍රදේශ කිහිපයකට කිසියම් ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසනවා. ඒ සමග සුළු කම්පන තත්ත්වයක් දහට ගැනුණා. ආරයට හටහමට අර 34 වගේ එකපාරටම ලොකු මේ සැලවීමක් ආවා. කොම් වගේ හෙල්ලුණා උඩ. වහලවල ඔක්කොම හෙල්ලුණා. ඊට පස්සේ පොඩි තප්පර ගානක් තමයි තිබුණේ. අපි ටීවී බල හිටියේ. එතකොට එකපාරටම දොර තල්ලු වෙනවා වගේ දැනුනේ. ඊපාර අපි ටක් ගාලා මෙහෙම බලනොත් එක නිකන් වහලේ හෙල්ලුණා. වහලේ හෙල්ලිලා අර මාලිගාවේ බෝම්බේ පිරෙනකොට පොළොව යටින් හඬක් ගියේ. අන්න ඒ වගේ හඬක් ඇහුණා. ඒ පුපුරන හඬත් එක්කම මේ ගෙවල් ඔක්කොම හෙල්ලලා මේ ජනෙල්ලේම හෙල්ලෙන්න ගත්තා. ඒ කරලා පොළොව යටින් මේ යනවා වගේ තමයි අපිට දැනුනේ මේ සද්දේ. පවුලේ සමග රූපයෙන් නරඹමින් ඉන්න අවස්ථාවේදී නිවසේ ප්‍රධාන දොරටුවටම විශාල ප්‍රහාරයක් එල්ලෙන විදිහට සද්දයක් සමගම එය වහලේ දෙසින් හමාගෙන පිටට යන බවක් දැනුණා. මොකද්ද කියලා හිතා ගන්න බෑ. දොර ඇරලා එළියට ඇවිල්ලා බැලුවා මොකක් හරි වෙන මොකක් හරි ගහක් හරි මොකක් හරි වෙట్లా කියලා ඒත් නැහැ. ඊට පස්සේ දැන් අපි දැන් තමයි පොඩ්ඩක් එළියට බහලා කතා කරලා වහලා වටේ අවර කට්ටියත් එක්ක කතා කරලා බලද්දී නිකන් ලොකු බ්ලාස්ට් එකක් හෝ මොකක් හරි භූමිකම්පාවක් හෝ මොකක් හරි යම් කිසි දෙයක් වෙලා තියෙනවා කියලා දැනෙන්නේ. මයික සම්පූර්ණ ඩැමේජ් වෙලා තියෙන සම්පූර්ණ වෙලකින් තියෙන නේද? ගම්වාසීන් පවසන මෙම කම්පන තත්ත්වය කිසිදු භූචලන මාපකයක සටහන් වී නැතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළා. කෙසේ වුවද සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පිරිසක් මහනුවරට ගොස් තිබෙනවා. දැඩි තර්ජනයක්ව ඇති මත්වදුර පාතාලය හා සංවිධානාත්මක අපරාධ වටින් මුළුමනින්ම තුරන් කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කළුතර පන්විල හේනවත්ත මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයට එක් වූ අවස්ථාවේ ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. විහාරස්ථානයේ වාහල්කඩ සහ වලාකුළු බැම්ම සසුනට පූජා කිරීම ආරක්ෂක ලේකම්වරයා අතින් ඊයේ සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ අනුශාසනා පරිදි දානපතින්ගේ අනුග්‍රහයෙන් විහාර සංවර්ධන කටයුතු සිදු කර තිබෙනවා. උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. ගෙහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. එකිනෙකාට එරෙහිව උසිගන්නලා තිබිච්ච අපේ බුද්ධියංශ සියල්ලම ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ එක කුඩයක් යටතට අරගෙන අපි ඒ සියල්ලන්ම එකතු කළා. ඒ අයගේ සහභාගීත්වය අරගෙන අපි විශාල වෙල කොටසක් කරගෙන යනවා. රටේ මිනිස්සුන්ට නැවත කිසි දවසක අර පාස්කුවරිදා ප්‍රහාරය වගේ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න පමණක් නෙමෙයි අපේ නායක හාමුදුරනේ ඒ වගේ දෙයක් ගැන අහන්නවත් නැති වෙන්න පරිසරය ඇති කරන්න අපි වැඩ කටයුතු කරගෙන යනවා. අපේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති කරලා තියෙන මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර පාතාලය සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් නැත්තටම නැති කරන්න මම ඒ වචන දෙකට යටින් ඉරක් ඇඳලා කියන්න ඕනේ. නැත්තටම නැති කරන්න අපෙන් විය යුතු හැම දෙයක්ම අපි තමුන්නාසේලා වෙනුවෙන් කොහොම හරි කරනවයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, අපි අපේ අනාගත පරම්පරාව කොහොම හරි මේකෙන් බේර ගන්න ඕනේ. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, මත්ද්‍රව්‍ය ජාවාරම මේ රට බූවල්ලෙක් වගේ වෙලාගෙන තිබිච්ච අවධියක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත් වෙලා අපිට උපදෙස් දුන්නේ මේක සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලා. ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පෙරහැර පැවැතුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී විහාර මන්දිරයේ වෙත සදාහතුක කරඬුව වැඩම කරවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තපානේ ධම්මාලංකාර හිමියන් අනුශාසනාව සිදු කළා. ආගමික වතාවත් මෙහෙවන ලද්දේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් විසින්. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් මංගල හස්ති රාජ්‍ය මත සදාහතුක කරඬුව තැන්පත් කිරීම සිදු කෙරුණා. ජනාධිපතිතුමා මෙහිදී පෙරහැර නිලමේවරුන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැරද ඊයේ සවස වීථි සංචාරය කළා. උඩරට පහත රට සහ සබරගමු සම්ප්‍රදායන්ට ආවේනික සංස්කෘතිකාංග රසක් ඊට එක් කර තිබුණා. පෙරහැරේ දළදා කරඬුව වැඩම කරවනු ලැබුවේ කතරගම වාසනා හස්තියා විසින්. කණ්ඩුල හස්තියා පිටමතින් සමන් දේවාභරණ වැඩම කරවීම සිදු කෙරුණා. රන්දෝලි පෙරහැර ලබන දෙවන දින දක්වා පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එය අද පෙරවරුවේ මහානා හිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් රුවන් විජේවර්ධන මහතා උන්වහන්සේ සමග පිළිසඳරක නිරත වුණා. මෙහිදී සාකච්ඡාවට ලක් වූයේ එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය සම්බන්ධවයි. රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉදිරි දිනයකදී ඒ පිළිබඳ අවසන් තීන්දුව ගනු ඇති බවයි. අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකටද විජේවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා. ඔව් අපි පරාජයට පත් වුණා. නමුත් ඒක පැත්තකින් මම හිතනවා ඒක පරාජයක් නෙවෙයි, ඒක අවස්ථාවක් කියලා. මොකද දැන් අපිට අවස්ථාවක් තියෙනවා මේ පක්ෂ මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළා අපෝ අපේ පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන අලුත් වෙනසක් කරන්නට අපිට ඉදිරියේදී මේටත් වඩා ශක්තිමත්ව පක්ෂය හදාගෙන ජයග්‍රහණය කරා ගෙනියන්නට පුළුවන් කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. නව නායකත්වයට රුවන් විජේවර්ධන මහතා මේනකට ඇඳුම් මාලා ඉවරද? මුළු රටේම අපේ සංවිධායකවරුන් ඒ වගේම පාක්ෂිකයන් විවිධ පැතිවලින් මට කතා කළා මටත් ඉදිරිපත් වෙන්න කිව්වා මේ නායකත්වයට. ඉතින් ඒ විශාල ඉල්ලීමක් තිබ්බා. යම්කිසි මතයක් හැදිලා තියෙනවා දැන් අලුත් නායකත්වයක් අවශ්‍යයි කියලා, තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා. ඒ ඉල්ලීමට මේ සැරේ මමත් නායකත්වයට ඉදිරිපත් වෙනවා කියලා මම තීරණයක් ගත්තා. ඉතින් මම හිතනවා ලබන සුමානේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙනවා. ඒ රැස්වීමේදී මම හිතනවා හරි තීරණයක් ගන්නේ කියලා අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සමාජිකයන් සියලු දෙනාම පක්ෂයේ අනාගතය ගැන හිතලා ප්‍රබල තරඟකරුවෝ කීප දෙනෙක් ඉන්නවා තව උන්ගේ නම් ඉදිරිපත් කළා. ඒ සියලු දෙනාම මේ දක්ෂතා තියෙන අය, පක්ෂයට විශාල කැපවීමක් කළා තියෙන අය. ඡන්ද විමසීමක් මගින්ද සිද්ධ වෙන්නේ. යම්කිසි සහයෝගයකින් කතා වෙලා තීරණයක් ගන්නේ කියලා අපි හිතනවා. කරන්න බැරි වුණොත් ඉතින් ඡන්ද විමසීමකින් කවුරු හරිපත් වෙයි. COVID-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව අද වන විට 2849 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 134 දෙනෙකු පමණයි. රෝගය වැළඳුණු 6 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනාගනු ලැබුවා. ඉන් සිව් දෙනෙකු එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයයි. සෙසු දෙදෙනා පැමිණ ඇත්තේ ලෙබනනයේ සහ එක්සත් රාජධානියේ සිටයි. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව ලෙස 639 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් 616 දෙනෙකුම පූර්ණ සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතය 96.4ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 23 දෙනෙකු වන අතර එය 3.59%. COVID-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලබා ඇති පිරිස මෙතෙක් වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 95.2%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 4.47ක් වනවා. දිවයිනේ මේ දක්වා PCR පරීක්ෂණ 2,23,982ක් සිදු කර ඇති අතර ඊයේ PCR පරීක්ෂණ 2,072ක් සිදු කෙරුණා. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අද දිවයිනට පැමිණියා. ඩුබායි සිට 270 දෙනෙකු සහ දෝහා කටාරෙහි සිට පැමිණි 42 දෙනෙකු එම පිරිසට අයත්. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපළ පරීක්ෂණයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවා. මද්‍රව්‍ය ජාවාරමේ කලක සිට නිරතව සිටි ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයගේ බැංකු ගිණුම්වල පසුගිය දින කිහිපය තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
කොළඹ උතුර කොට්ටාශයේ අද අලුයම සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු අතර එහිදී මෙම සහකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබේ හෙරොයින් ග්‍රෑම් 20ක් සහ පසුගිය දින කිහිපය තුළ පමණක් රුපියල් කෝටියකට වැඩි මුදලක් සංසරණය වූ බැංකු පොත් හා කාඩ්පත් පොලිස් බහරයට ගැනුණා. කොළඹ උතුර කොට්ටාශයේ පොලිස් ස්ථාන 8ක නිලධාරීන් 100කට වැඩි පිරිසක් හා මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ පුහුණුව ලැබූ සුනකයින්ද මෙහෙයුමට සහභාගී කරගෙන තිබෙනවා. මේ අතර හෙරොයින් ග්‍රෑම් 75ක් සමග සැකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එක් සැකරුවෙකු පහත්ගම ප්‍රදේශයේ නවාතැනක සිට ඊසි කෑෂ් ක්‍රමයට බලංගොඩ නගරයේ හෙරොයින් ජාවාරම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකු වන අතර හෙරොයින් කුඩා ඇසුරුම්වල බහා බලංගොඩ නගරයේ විවිධ ස්ථානවල තබා මුදල් ලැබීමෙන් පසු එම ස්ථාන පිළිබඳ ගැනුම්කරුවන්ට දැනුම් දීමේ ජාවාරම සිදු කර තිබෙනවා. සැකරුට හෙරොයින් ලබා දුන් ප්‍රධාන ජාවාරම්කරුද හෙරොයින් ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා. කරන්දෙනිය කිරිපෙද්ද ප්‍රදේශයේ වසා තිබූ නිවසක් බිඳ එහි සියලු භාණ්ඩ සොරාගෙන රුපියල් ලක්ෂ 2ක පමණ මුදලකට අලෙවි කර තිබේදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. සැකකරු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බවයි වාර්තා වන්නේ. කොස්ලන්ද අන්නාසිකල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ ගංජා හේන් දෙකක් සොයා ගැනුණා. පොලිස් විශේෂකාර්ය බලකාය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ ඉතා සරුවට වැවී තිබූ මෙම ගංජා රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුක්ත වන බවයි. සැකරුවන් වේලි ඔය සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එක් සැකකරුවෙකු සතුව තිබී ඉතා උසස් තාක්ෂණය යොදා මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්ද සොයාගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරින් ගෙන්වන ලද රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් කහතොගයක් සමග සැකරුවන් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. දැඩි පරිශ්‍රමයක් දරා සිදු කළ වැටලීමේදී කහ කිලෝ 1396ක් කල්පිටිය වෙල්ල සහ ඉප්පන්තිව් දූපත්වල වලදමා යලි ප්‍රවාහනය කරමින් තිබේදී සොයාගෙන තිබෙනවා. කහතෝගේ සමග සැකරුවන් කල්පිටිය පොලිසියට බහර දී ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ලුණුගල ප්‍රදේශයේ හොප්ටන් රබර් වත්ත ඉඩමේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මැණික් ගරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පසර පොලිසිය සමත් වුණා. බලපත්‍ර හිමි ඉඩම් තුල පතල් හාරන මුවාවෙන් වෙනත් ඉඩමක පතල් හාරා ඇති අතර අවස්ථා කිහිපයකදී බලපත්‍ර පෙන්වා නිලධාරීන් නොමග යවා ඇති බවටද අනාවරණය වී තිබෙනවා. ඔවුන් මෙම පතල් කැණීම කලක සිට සිදු කර ඇති අතර වැටලීම සිදු කෙරුණේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුවයි. කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගොස් ඇති නීති විරෝධී ගව ජාවාරමක් හෙළිකර ගැනීමට උතුරු කොළඹ පොලිස් කොට්ටාශය සමත් වුණා. එහිදී එළගවයින් 5 දෙනෙකු හා මී ගව පැටියෙකු සොයාගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස මස් අලෙවි කරනු ස්ථානයක්ද මෙහිදී සොයාගනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුඩින්. හබරන හුරුළු පාරිසරික වනෝද්‍යානය තුළ හටගත් ගින්නකින් එහි අක්කර 20ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ ඊයේ දහවල් සහ රාත්‍රී කාලයේ ස්ථාන දෙකකදී ගිනි ගැනීම් හටගෙන ඇති බවයි. තීරුපතු නොගෙවා මෙරටට ගෙනවිත් ව්‍යාජ එන්ජින් අංක සහ චැසි අංක යොදා ලියාපදිංචි කර තිබූ වාහන කිහිපයක් කෑගල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරු පැදි 6ක්, ජීප් රථයක් සහ වෑන් රථයක් සේභාරයට ගත් බවයි. යතුරු පැදි හා අනිකුත් රථ රජයේ රස පරීක්ෂකවරයාගේ විමර්ශනයට ලක් වූ අතර එහිදී තහවුරු වී ඇත්තේ සියලු වාහන ව්‍යාජ අංක යොදා සකස් කර ඇති බවටයි. හික්කඩුව වැරල්ලාන ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී බස් රථයකට නැගීමට සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු පහර දීම හේතුවෙන් පහරකයට නැත්තා විසි වී ගොස් බස් රථයට යට වී බරපතල තුවාල ලබා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු බවයි. අනතුරුව එම ස්ථානයට රැස් වූ පිරිසක් පහර දීම සිදු කළ තැනැත්තාට පහර දීමට උත්සාහ දරා තිබෙනවා. මේ සිද්ධියේදී ඉන්ධන පිරවුම් හලටද අලාභහානි සිදු වූ බවයි වාර්තා වන්නේ. පේරදිනිය ප්‍රදේශයේ සුවඳ විලවුන් අලවිසලකින් කිසියම් පුද්ගලයෙකු භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් තිබෙනවා. සොරකම සිදු කරන ආකාරය එහි CCTV කැමරාවක සටහන්ව තිබුණා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ සමගින් අදට නියමිත ජාතික රූපවාහිනී දිවා පුවත් විකාශය නිමාවට පත්වනවා. රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.